ඊටමත් අමාරුම කාරණාවක්. ඉවසනවා කියන එක. මේ ලෝකේ යම් රණ්ඩුවක් ඇද්ද? ඒ රණ්ඩුව ඇති වෙන්නේම එක සීමාවක් පැනීම තුළින්. මේ සීමාව තමයි ඉවසීමේ සීමාව. ඊළඟට යම් කිසි මේ ලෝකේ විවාහයක් කඩාකප්පල් වුණා නම් ඒ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා. ආයතනයක යම් ගැටලුවක් තියෙනවා නම් ඉවසීම ඉක්මවා ගිහිල්ලා. රණ්ඩු සරුවල් බැනුම් දෙඩුම් මේ ඔක්කොම ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා. එතකොට ඔබ කල්පනා කරන්න සාමාන්‍යයෙන් හිරගෙවල් වල මිනිස්සු ඉන්නවා. ওই හිරගෙවල් වල ඉන්න මිනිස්සුන්ගෙන් 99%ක්ම යම් සීමාවක් ඉක්මවා ගිහිල්ලා. ඒ තමයි ඉවසීමේ සීමාව. ඉතින් ඒ නිසා එතකොට මේ ඒකට හේතුව තමයි යාල ඉවසීමට සීමාවක් පනවාගෙන සිටීම. මේ ඔක්කොටම හේතුව ඉවසීම කියන එකට සීමාවක් පනවාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඉවසීමට සීමාවක් පනවන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සීතල ඉවසන්න. එතකොට ඒ සීතල ඉවසීම කියන එකට සෙල්සියස් අංශක කීයද කියලා කතාවක් නැහැ. උණුසුම ඉවසන්න. ඒතකොට ඒ උණුසුමට සෙල්සියස් අංශක ගානක් කතාවක් නැහැ. මොකද හේතුව ඒ සෙල්සියස් අංශක ගාන තියෙන්නේ බාහිර. අපිට දැනෙන උණුසුමේ. නමුත් ඉවසීම කියන එක තියෙන ඇතුලේ. ඒකට මාපකයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඉවසන්න කිව්වා ඇසි මඳුරුවන්ගෙන් එන පහස. මඳුරුවන්ගෙන්, මැස්සන්ගෙන්, සතා සර්පයාගෙන් එන පහස ඉවසන්න කිව්වා. එතකොට දැන් ඔබ හිතන්න බලන්න මේ කාලේ විශාල දහස් ගණන් මඳුරෝ ඉන්න කැලවල් වල සංගය ගිහිල්ලා නෙට් එකක් නැහැ. මඳුරු කොයිල් නැහැ. කිසිම දෙයක් නැහැ නේ. උන්වහන්සේලා ගිහිල්ලා භාවනා කරනවා. ඒක රහතන් වහන්සේ නමක් කියා හිටිනවා දේශනා කරන උදම් පහල කරනවා උදානයක්. යුද්ධෙට ගිය ඇතෙක් දස දෙසින් එන ඊතල පහර ඉවසාගෙන ඉන්නා වගේ මම මේ මඳුරුවන්ගෙන් එන පහස මිනිසුන්ගෙන් එන සැරපරුස පහස ඒ සෑම දෙයක්ම ඉවසනවා කියන්නේ. මිනිස්සු සැරට කතා කරනකොට බයිනකොට ඒව ඉවසාගෙන ඉන්නවා කියනවා. මේ ඉවසීම කියන එක පුදුම කාරණාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ මාර්ග ප්‍රතිපදාව දියුණු කරන ශ්‍රාවකයන් එක්ක සංඝයාට වදාලා සබ්‍රහ්මචාරින් වහන්සේලාත් එක්ක තරහ ගන්න එපා. හේතුව මෙච්චර ඉවසන පිරිසක් බුද්ධ ශාසනයෙන් බැහැර නැහැ. ඉවසන කෙනෙකුට කවුරු හරි කෙනෙක් කරදරයක් කළොත් ඒකේ විපාකය අතිශයින් භයානකයි. ඉවසන කෙනෙකුට යම්කිසි දෙයක් කළොත් ඉතින් කොහොම හරි දැන් මම මේ ගැන තවත් ටිකක් විස්තර කරන්නම්. මොකද අපි කාටත් ඔබටත් මටත් ඕන මේ ඉවසීම කියන එක. මේ ආර්ය විනේ උතුම්ම තපස තමයි ඉවසීම. නැත්තම් තපස්යා ක්‍රම තියෙනවනේ. ඈත වනී උදකලාවේ වාසය කරන එක, එක වේලෙන් වාසය කරන එක, පිණ්ඩපාතේ වාසය කරන එක, දුතාංග සියලු දුතාංග අතර සියලු තපස්යා ක්‍රම අතර සියලු සීල තපස් ක්‍රම අතර අග්‍රතම තපස තමයි කාන්ති පරමං තපෝති තික්ඛා. ඊවසීම තරන්නම් තවත් තපසක් නැහැ. ඒකට හේතුව සිල්පදයක් වුණත් කැඩෙන්නේ ඒ ඔහුට තියෙන ඉවසන්න බැරි කමත් එක්ක. ඉවසීම කියන තැන ඉන්නවනම් දැන් අපි කියමුකෝ විකාල භෝජනේ කියලා. තුටයා බඩගින්න ඉවසනවා නම් පිපාසය ඉවසනවා නම් ඒතර විකාල භෝජනේ කියන තැනට මේ සිල්පදේ කැඩෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ.
ඊළඟට ඔහුගේ හිතට රාගයක් ආවා. ඒතකොට ඒ රාගයෙන් එයා ඒකයක් දරාගෙන ඉන්නවා. ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. ඒතකොට එයා ඒ තුල ඇතිවෙන තපස තුලින් තමයි යකි සිල්පද ටික රැකෙන්නේ. ඊළඟට තවත් කෙනෙක් බයිනවා. ඒතකොට එයා ඉවසගෙන ඉන්නවා. ඒකෙන් තමයි එයා රැකෙන්නේ. නැත්තම් එයා ගහ බැන ගන්න යනවා. නැත්තම් එයා රණ්ඩු සරුවල් කරන්න යනවා. ඊළඟට පීයනුම් ගහ ගන්න යනවා. ඒතර මේ ඔක්කොටම එයාව යොමු කරවන්නේ ඉවසීම නැතිකමත් එක්ක. ඒතර තව ඉවසීමත් එක්ක තියෙන තවත් කාරණාවක් තමයි මෛත්‍රිය. ඉවසීමත් එක්කම තියෙනවා මෛත්‍රිය. කොහොමද මේක තේරුම් ගන්න අපි සූත්‍ර දේශනාවක් කතා කරමු. ඉවසීම මෛත්‍රිය කියන කරුණු කාරණා ඉස්මතු වෙන විදිහට තමයි මම මේ සූත්‍ර කාරණා ඉස්මතු කරන්නේ. සංයුත්ත නිකායේ තියෙන වේපචිත්ති සූත්‍රය. වේපචිත්ති අසුරේන්ද්‍රය මුල් කරගෙන මේ දේශනාවේ විස්තර තියෙනවා. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දිවුරංගිහිරේ වැඩ වාසය කළේ. බුදුරජාණන් වහන්සේ සංඝයාට අමතා වදාලා පින්වත් මහණෙනි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේක ඉස්සර වෙච්ච දෙයක්. සුරාසුරි යුද්ධයක් හටගත්තා. සූරයෝයි අසුරයෝ අතර යුද්ධයක් හටගත්තා. එතකොට පින්වත් මහණෙනි වේපචිත්ති අසුරයා අසුර පිරිස සේනාව රැස් කළා කිව්වා. ඕන් අපි දැන් යුද්ධයක් පටන් ගන්නට යන්නේ. ආයෙ කතා දෙකක් නෑ දිනනවා. දැන් මේකෙන් අපි දිනුවොත් අපි කරන්න ඕනේ ඔය සක්කරයාගේ අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි පස් තැනකින් හිර කරලා ඇදගෙන ඉන්න ඕන අපේ පාමුලට අසුරපුරේට. මේක ලේසින් අපි අතාරින්න හොඳ නැහැ. ඔහු එසේ කීවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සක්‍ර දේවේන්ද්‍රයා දෙව් පිරිසමතලා කියා හිටියා. බවත්නි ඕන සුරාසුර යුද්ධය දැන් හට ගන්න හදන්නේ. අපි මේකෙන් දිනනවා. දැන් දෙවියෝ දිනුවොත් අසුරයන් පෙරදුනොත් ওই වේපචිත්තිගේ අත් දෙකයි පා දෙකයි බෙල්ලයි ඔය කියන පස් තැනින් හිර කරලා සුධර්මා දිව්‍ය සභාවට ගේන්න ඕන මා ළඟට. ඉතින් ওই විදිහට සේනාවට අනකලා. දෙගොල්ලම සේනාවට අනකලා. එතකොට එහෙනම් තේරෙනවා තවතිසාවේ සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධානියා වගේ අසුර ලෝකේ ප්‍රධානියා තමයි වේපචිත්ති. ඊට පස්සේ මේ යුද්ධයෙන් සූරයෝ දින්නා. දෙවිවරු දිනුවා. අසුරයෝ පෙරදුනා. එතකොට තවතිසාවැසි දෙවිවරු වේපචිත්ති අසුරයාගේ අත් දෙකයි පා දෙකයි බෙල්ලයි පස්වෙනි කොට ඒ ස්ථාන පහෙන් අල්ල මිරිකල ගෙනල්ලා සුධර්මා දිව්‍ය සභාවේ සක්‍රියා ළඟට ගෙනාවා. ඊට පස්සේ දැන් සුධර්මා දිව්‍ය සභාවේ අයිනකට දැන් දාලා ඉන්නවා. ඒකට ඒක හරියට මේ වගේ දැන් සාමාන්‍යයෙන් උසාවියක වෙනම පොඩි හිර කූඩුවක් තියෙන්නේ. ඒ වගේ. ඒ නඩු අහන තැන. නමුත් වෙනම හිර කූඩුවකුත් තියෙනවා. ඒ වගේ වේපචිත්ත ගෙනල්ලා එතන ආයිනක දාලා ඉන්නවා. හැබැයි මේක හිර කූඩුවක් නෙවෙයි. මේක 아무තු දෙයක්. මොකක්ද මේ හිර කිරීම? පින්වත් මහණෙනි අත් දෙකයි පා දෙකයි බෙල්ලයි ඔය කියන පස් තැනින් හිර වෙච්ච වේපචිත්ති සාග්දෙවිඳු සුධර්මා දිව්‍ය සභාවට ඇතුල් වෙනකොටත් බයිනවා. පිට වෙනකොටත් බයිනවා. තීත්ත ගුණහරපෙන් බයිනවා. එහෙත් තියෙනවා ඒවා. ඊට පස්සේ දැන් ඒ වේපචිත්ති අසුර බනින්න අසුරය හිර වෙනවා. තව තරහ යනවා. ඉතින් අත් දෙකයි කකුල් දෙකයි හිර වෙලා ලනුපොටවල් පේන්නේ නැහැ. නිකන් හිර වෙලා ඔල්ලන්න බෑ. ඊට පස්සේ දැන් අර සුධර්මා දිවි සභාවේ තීරණ ගන්නකොට ඊට පස්සේ දෙවිවරු සතුටින් කතා බහ කරලා සමගියෙන් ඉන්නකොට ඒව දකින්නකොට අර අසුරයන්ට හිතෙනවා කොච්චර එකක්ද අපේ අසුර ලෝකේ වගේ නෙවෙයි මේ දිව්‍ය ලෝකේ හරි සමගි.
ඒ වගේම දැහැමි තීරණ වලට එනවා. කොච්චර අගේද මේ දිව්‍ය ලෝකේ නම් කියලා දෙවිවරු ගැන මෙස්සිත ඇති වෙනවා. එහෙම ඇති වෙනකොට මේ නත් දෙක බුරුල් වෙනවා. කකුල් දෙකෙන් මේ බුරුල් වෙලා යනවා. බෙල්ල හිරවීම නැති වෙනවා. එතකොට පාඩුවේ සන්තෝෂෙන් වේවිචිත අසුරේන්ද්‍රය හැම තැනම ඇවිදිනවා. ආයි කාටවත් ආයි දිවුරු ඒව දිහා බලන්නෙත් නෑ. ආයි කාත් එක්ක රණ්ඩු වෙන්නේ නෑ. යම් වෙලාවක හිතුනොත් එහෙම වේපචිත්‍ය අසුරයාට හිතපන් දැන් මං යනවා අසරපුරේට ගිහිල්ලා තොපිට දෙන්නම් වැඩක් කියලා හිතපු ගම ආය අත් දෙකයි කකුල් දෙකයි ගල් ගහනවා. එහෙනම් වේපචිත්‍ය අසුරේන්ද්‍රය බැඳුනි සිතවිල්ලෙන් බැඳුනි. ඉතින් එහෙනම් ඔබ තරහවට පස්සේ ගෙදර බඩමුට්ටු පොලේ ගහන්නේ, දොරට පයින් ගහන්නේ, දමල ගහලා යන්නේ, කොල්ල කුරුටු බයික් කරන් රේස් කරගෙන ගෙදර එන්නේ මං අද කියලා පැනලා යන්නේ. ඊළඟට කුණුහරුපෙන් බයින්නේ, බඩමුට්ටු පොලේ ගහන්නේ. මේ හොඳට හිතපු මිනිස්සයා පිස්සෙක් වගේ කරන්නේ කවුද? කවුද දැන් මේ පිස්සෙක් වගේ කළේ? ද්වේෂයේ නැමැති සිටිවිල්ලෙන්. ඔහුගේ මූණ වෙනස් කළේ, ඇඟ රත් කළේ, තොලකට වේලුනේ, ඇඟ වෙවුලනවා, මූණේ මස් නටනවා. තරහපුම් බලන්න. කවුද ඔහුට ඒ දේ කළේ? ඔහුගේ හිතේ උපදින ද්වේෂය. එහෙනම් එයාගේ ඇඟේ මස් නටන එක නතර කරගන්න නම්, බඩු පොලේ ගහන එක නතර කරගන්න නම්, මූණ රතු වෙච්ච එක නතර කරන්න, මූණ අතරැස් වෙලා වැඩිපුර ඇහිපිල්ලම් ගහන එක නතර කරගන්න මොකද්ද කරන්න ඕන? ඔහුගේ හිත ඇතුලේම ද්වේෂය, එයාගේ සිතිවිල්ලම නැති කරගන්න ඕන. සිතිවිල්ලෙන් මේක වෙන්නේ. අපිට මේ තැනට එනකල් තමයි අපිට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ. අපි කියන්නේ ඔයා මාව තරහා ගැස්සුවා. එතකොට ඔයා මාව තරහා ගැස්සුවා කියනකොට තරහට ඉහළින් තව දෙයක් එයාට පේනවා. ඒ තමයි ඔයා. ඒතර කෙලිම චෝදනාව යන්නේ ඔයාට. නමුත් තරහ කියන දේ Taman තුල තිබ්බනේ. හරි දැන් මේ ඔක්කොම පැත්තක තියමු. දැන් සාග්දෙවිඳුන්ට මේ තීත්ත කුණුහරුපෙන් බයිනකොට දැන් මොකද කරන්න කියලා බලමු. ඊට පස්සේ මහණෙනි, එතකොට මාතලි සාග්දෙවිඳුත් එක්කම නිතර ගමන් බිමන් යන මාතලි රතාචාර්යා අහනවා සාග්දෙවිඳුනි මේ මට කියන්න කොහොමද දෙන්නේ මේවා ඉවසගෙන ඉන්නේ? සාග්දෙවිඳුගෙන් ඇහුවා. එතනම ඔබ වහන්සේ මේ කෑ ගහද්දී නපුරු වචන කියද්දී ඉවසගෙන ඉන්නේ ඇත්තටම බයටද එහෙම නැත්නම් බැරි කමටද මොකටද මේ? දැන් ඔබ වහන්සේට දිව්‍ය 이르දිහත් තේනවා. දැන් මේ ඔබ වහන්සේගේ දිව්‍ය ස්වභාවය මේ වේපචිත්ත හිර කරලා තියෙනවා. ඉතින් මොහු බනිද්දි දැන් මොකද මෙයාගේ හිර වෙලා තියෙන කකුල් දෙකයි අත් දෙකයි බෙල්ලයි මිසක කට නෙවෙයිනේ. කට වැඩ. ඔහොම නැද්ද ගෙවල් වල බලන්න ලෙඩ වෙනවා. ලෙඩ වුණාම ඇඟත් ලෙඩ වෙනවා. අත් දෙකත් පණ නැහැ, කකුල් දෙකත් පණ නැහැ, ඇඟත් පණ නැහැ. හප්පේ අඩුවක් නැහැ, කටට පණ තියෙනවා. ලෙඩ ඇඳේ මේ ඉදින් බයිනවා. දැක්කද? මේ කටට යන්තාක් පණ තියෙනවාද? ඒ තාක් මේ සත්වයා. යහපත් සිතිවිලි තියෙන කෙනා නම් යහපතම කියනවා. අයහපත් නම් අයහපතම තමයි. යම් දවසක ඔහුගේ කටහඬ නැති වුණාම කතා කරගන්න බැරි වුණාම තමයි ඉන්නේ. ඒත් ඉරියව් වලින් හරි තරහව පෙන්නනවා. පුදුම වැඩක් මේක. තරහ. ඊට පස්සේ මේ වෛරය කියන එක කොච්චර භයානකයිද කියනවනම් අපි අඳුරන නායක හඳුනනමක් හිටිය ආරණ්‍යයක. උන්වහන්සේට මම හිතේ වයස අවුරුදු 90 ගානක්. ඊට පස්සේ නායක හඳුරෝ හොඳට හක්මන් කරනවා, භාවනා කරනවා. ඉතින් අවුරුදු 90 ගණක් වෙනකල්ම මේ හොඳට ඇවිදලා කන් ඇහෙනවා, කතා කරන්න පුළුවන්.
ඔන්න නායක හඳුරෝ අසනීප වුණා. ඊට පස්සේ අසනීප වෙලා ගෙනිච්ච ගමන් දැඩි සත්කාරයට දැම්මා. දැඩි සත්කාරයට දාලා පොඩ්ඩක් ටික වෙලා උස්ම ගන්න අමාරුකම හිතේ. ඊට පස්සේ උස්ම ගෙනිල්ල හරි ගියා. ඊට පස්සේ සුවාතට එනවා. සුවාතට ආපු ගමන් ලෙඩා සුව වෙලා සුව පැත්තට හැරෙන්න නිසා මොන දැඩි සත්කාරයෙන් එළියට දැම්මා. එළියේ සාමාන්‍ය වාට්ටුවකට දැම්මා. සාමාන්‍ය වාට්ටුවේ නෑ. මොනවද නැත්තේ? AC නෑ. දැඩි සත්කාරේ AC තිබ්බා. ඒතර බලන්න අර දැඩි සත්කාරේ වටේට මැසින් ගහලා තියෙද්දි තමන්ගේ නහයට කට බට ගහද්දි ඒ ගහද්දි අර AC එකේ සැපේට ආස හිතනනේ. දැන් එළියට ආපු වෙලාව ඉඳලා කියන්නේ මොකಾದ මට මේ වින්නහිය කළේ? මං සනීපෙට ඇතුලේ හිටියා. දැන් කවුද මං එළියට දාලා? ෆෑන් එකකුත් නැහැ. මට දාඩිය දානවා. මට අමාරුයි. ඊට පස්සේ ඔන්න දැන් හාමුදුරුවෝ බලන්න යනවා. බලන්න යනකොට නායක හාමුදුරුවන්ට මොනවද ඕනන්නේ කියලා අහනවා. කතා කරනවා. කනට කොඳුරලා කියනවා මහවන්න අර කාමරේට දාන්න. දැඩි සත්කාරෙ පෙන්නලා කියනවා. ඊට පස්සේ නෑ අපේ නායක හාමුදුරුවෝ සනීපයි දැන් කියලා ඔන්න දැන් කට්ටිය එනවා. කරුමේ කියන්නේ එදා රාත්‍රියේම නායක හාමුදුරුවෝ අපවත් වුණා. මේ සත්‍ය සිද්ධිය. අපවත් වෙලා ඒ හිටපු ආරණ්‍යෙම ඉපදුනා. ඇස් රතු වෙච්ච ඇස් වලින් ගිනි පිටවන මුළු ශරීරේම ගින්දරක් වාගේ දැවිල්ලක් තියෙන නායක වෙලා. ද්වේෂය නිසා. ඒ නායක හඳුන මැරුණේ මං මුන් දැම්මේ නෑ ඇතුලේ කාමරයට කියලා. ඒ දවස් දෙක තුන ඇතුළත අසනීප වෙච්ච දවස් ඉඳලා ඒ හාමුදුරුව අපවත් වෙනකල් ඉස්පිරිතාලෙට ආවා ගිය සියලු දෙනා ළඟට ණයා ගිහිලා කලදර කරනවා. උඹලා එකෙක් මං ගැන බැලුවේ නෑ කියලා. දැන් ඔය හාමුදුරන්ටත් වෙච්ච වැඩි කියලා ඔයාලා දැන් හිතනවනේ. හාමුදුරුවරුන්ට ඕම වෙනවා නම් ගියේ ඔබ ගැන හවර කතාවද? ද්වේෂය අතිශයින් භයානකයි. සිතවිල්ලෙන් මේක වෙන්නේ. සිතවිල්ලෙන් වෙන්නේ. ඊට පස්සේ දැන් අපි බලමු තව විස්තර ඉගෙන ගමු. දැන් අපි මේ කියන්න හදන්නේ දැන් හොන්න වේපජිතේ හොඳටම බයිනවා සක්දෙවිඳුට. සක්දෙවිඳු කියනවා මාතලිය ඇහුවනේ දැන් බයටද මේ මොකක් කියන්න නැතුව නිහඬව ඉන්නේ කියලා. සක්දෙවිඳු කියනවා මං වේපචිත්තට බයින් ඉවසනව නෙවෙයි මාතලි. බැරි කමට ඉවසනවත් නෙවෙයි. බුද්ධිමත්ව කටයුතු කරන මං වගේ කෙනෙක් මේ බාලෙක් එක්ක හැප්පෙන්න යන්නේ මොකටද? සක්දෙවිඳු කල්පනා කළා මං වගේ වැදගත් කෙනෙක් මේ කුණුහරුප කියන මිනිස්සුත් එක්ක මොකටද හැප්පෙන්න යන්නේ? සුදුසු නැහැ. ඒ කියන්නේ අසත්පුරුෂයා බාල මිනිසයාගේ ආයුධය තමයි මේ කට. කටම තමයි යා පාවිච්චි කරන්නේ. බුද්ධිමත් කෙනා සත්පුරුෂයා ඉවසීම නැමැති ආයුධය පාවිච්චි කරනවා. ඔබ බලන්න. ඔබ දැන් සත්පුරුෂයෙක් බුද්ධිමත් වැදගත් කෙනෙක්ද කියලා බලන්න. ඇත්තටම සාමාන්‍යයෙන් ගෙදරක ගත්තොත් ස්වාමියා බිරිඳ ගත්තොත් බිරිඳ සැරපරස චරිතයක් නම් ඊට පස්සේ ස්වාමියා නිහඬ චරිතයක් නම් එතකොට සාමාන්‍ය මිනිස්සු කියනවා අනේ අර මිනිහා බලන්න මේ පිරිමියෙක්ද ගෑණි උච්චර බයින කල කරබාගෙන ඉන්නවා ඔකගේ පිරිමිකමක් තියනවාද කියලා මිනිස්සු කියනවානේ. නමුත් ඇත්තටම ගත්තොත් ඒ ගෙදර වැදගත් කෙනා පිරිමියා. වැදගත්. හැප්පෙන්න යන්නේ නැහැ. ඊට පස්සේ යම් ගෙදරක පිරිමියෙක් ඉන්නවා. කට වාචාලයි කුණුහරුපෙන් බයින සැරපරුස නපුරු වචන තියෙන කෙනෙක්. බිරිඳ ඉවසාගෙන ඉන්නවා. ඒකට අහල පහල ඉන්නවානේ අවුල වුණ චරිත. අහල පහල තියෙනවා බෝම්බ. ඒ බෝම්බ දෙක තුනක් අරයට සෙට් වෙලා කියනවා. ඉවසාගෙන ඉන්න එපා. උඹත් කියපන්. ඔය බීලා ආපු වෙලාවට පණක් නැහැ දීපිය දත් දෙකට කියනවා.
ඊට පස්සේ මේ අරයා ඉවසගෙන අනේ කියලා හොඳ නෑ මනස පිරිමින් ඕම කියන්න එපා කියලා එයා ඒ වගේ බේරිලා ඉන්නවා. මෙහිම චරිත ලංකාවේ තියෙනවා ඒකයි කියන්නේ. එතකොට වටේ පිටේ අර බෝම්බ වගේ චරිත කියනවා. අනේ අර ගෑනිට පණක් නෑ 50 තිබ්බනම් ඔකයි කට වහගන්න බැරි මොකද? ඒ වුණාට ඒ ගෙදර වැදගත්ම චරිත බිරිඳ ඉවසලා ඉන්නවා. මේ ලෝකේ වැදගත්ම කෙනා කටවාචාලය නෙවෙයි. ඉවසන කෙනා. ඉවසන කෙනා වැදගත්ම. ඔයාලගේ ගෙදර වැදගත්ම කෙනා ඉවසන කෙනා. හොඳට ඉගෙන ගත්ත කෙනාවත් ඊළඟට රූපේ ලස්සන කෙනාවත් එහෙම නැත්නම් වෙනත් හේතුන් නිසාවත් නෙවෙයි ඔයාලගේ ගෙදර වැදගත්ම චරිතේ ඉවසන කෙනා. ගැහුවත් බැන්නත් ඉවසනවා. කරුණාව මෛත්‍රී හිතේ තියෙනවා. දැන් ඔබගේ ගෙවල් වල බලන්න කවුද වැදගත්ම කෙනා? ඒ කියන්නේ හිත කල්පනා කරන්න ඕන මට මේක හොඳ නෑ. දැන් මේක කිව්වේ ඒකනේ. වේපචිත්ති මාතලිට කියනවා මාතලි මං වාගේ වැදගත් කෙනෙක් මේ බාලයොත් එක්ක හැප්පෙන්න යන්න හොඳ නෑ. දැන් ගමේ ඉන්න മന്ത്രി ගමේ පුංචි මිනිස්සෙක් එක්ක හැප්පෙන්න යන්න හොඳ නෑ. ඒක යාගේ වැදගත්කමට හොඳ නෑ. ගමේ ඉන්න පෝසත් මිනිස්සෙක් දුප්පත් මිනිසෙක් එක්ක හැප්පෙන්න යන්න හොඳ නෑ. ඒක යාගේ වැදගත්කමට හොඳ නෑ. ඉස්කෝලේ සර් කෙනෙක් නම් ඉස්කෝලේ ටීචර් කෙනෙක් නම් ගමේ අනිත් මේ මිනිස්සුත් එක්ක හැප්පෙන්න යන්න හොඳ නෑ. යාට ඒක හොඳ නෑ. යාගේ වැදගත්කමට. ගම් පන්සලේ හාමුදුරුවෝ මේ නිකන් මිනිස්සුත් එක්ක රණ්ඩුවට යන්න හොඳ නෑ. ඒක හාමුදුරන්ගේ වැදගත්කමට හොඳ නෑ. නමුත් අද කාලේ පාරට බහැලා කෑකොස්සන් ගහගෙන පොළු පිහි අතට අරන් සිවුරෙහින් මෙහෙන් දාගෙන සද්ද කළා නම් මිනිස්සු සාදුකාර දෙනවා. මෙන්න සිංහලයාගේ අභිමානය. නමුත් සත්පුරුෂ ධර්මයේ ඉදිරියේ වැදගත් නැහැ. වැදගත් නැහැ. ඔබ අහලා තියෙන්නේ කොහොමද සාන්ත මුනිවරු ඉවසීමෙන් යුක්ත අයද කට ගහගෙන යන අයද? සාන්ත මුනිවරු ඉවසීමෙන් යුක්තයි වෙනවා. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා දවසක් සාවත්තියේ දහම් දේශනා කළා. එතන පිටිපස්සේ හිටිය උදාවි කියලා හඳුනාමකට අල්ලන්නේ නැහැ. උන්වහන්සේ කැමති නැහැ. උන්වහන්සේට ඕන දාහනේ වළඳපු ගමන් පොඩ්ඩ හාන්සි වෙන්න. කවුරු හරි හඳුනාව බණ පටන් ගත්තොත් මේක දැන් කෝච්චිය වගේ ඇදීගෙන යනවා කියලා එයා කැමති නැහැ. ඊට පස්සේ දැන් ඔන්න ඒ උදාවි හාමුදුරුවෝ දැන් කල්පනා කළා මේ දැන් ඔන්න බණ පටන් ගත්ත මේ සාරිපුත්ත මොග්ගල්ලාන තෙරුන් වහන්සේලා දැන් පැය ගාණක් මේක දැන් දේශනා කරයි මට සැතපෙන්නේ නැහැ. මට දැන් මේ කට්ටිය මැදින් නැගිටලා යන්නත් බෑ. ඊට පස්සේ චික් කියලා අර තොල් පොළ හෙලෙව්වා. අර නිහඬ සභාවේ අර මේ තොල් පොට හොලවපු එක මේ අකමැත්තෙන් ඒක ගියේ. ඒක මුළු සභාවටම ඇහුණා. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා නිහඬ වුණා. බණක් නතර කළා. උන්වහන්සේලා කුටියට වැඩියා. දැන් අපි කියන්නේ ඔබ වහන්සේට බණහන්න බැහැ ඔබ වහන්සේ යන්න මෙතනින්. ඒ වචන සාරිපුත්තයන් වහන්සේගෙන් නිකුත් වුණේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේගෙන් නිකුත් වුණේ නැහැ. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා කිව්වාම අනේ ආශතු මොකද්ද මේ ඔබ වහන්සේ කළේ? අපි පාඩුවේ බණ ටිකක් අහගෙන හිටියානේ. ඔබ වහන්සේ ඇයි එහෙම කළේ? භාග්‍යතුන් වහන්සේ ඈතින් වඩිනවා ස්වාමීනි. අපි සොඳුරුව දහම් ශ්‍රවණය කළා. අගසව් දෙනම වහන්සේගෙන්. මේ තෙරුන් වහන්සේ අප්‍රසාදේ ප්‍රකාශ කරානේ තොලපොට සොලවලා කියලා. දැන් ඒ නිසා අපිට මේ දහම් කතාව අහගන්න. අනේ පින්වත් මහණෙනි. ওই භික්ෂුවගේ සසර පුරුද්දක් ඔය. දැහැමි කතාවක් තියෙන තැනක මෙහාට ඉන්න බෑ. එයා ඒකට අකමැත්ත ප්‍රකාශ කරනවා. කියලා සසරේ දේවල් කිව්වා. ඒ නිසා සසර පුරුදු වලට යන්නේවා තියෙනවා. අද වුණත් සමහර පොඩි ළමයිගේ තියෙනවා අපිට අහලා මට
සමහර අය ලිපියවල තියෙනවා ගෙවල් වල අනේ ස්වාමීනි මොකද්ද කියලා දන්නේ ටීවී එකේ බණක් යනකොට පොඩි ළමයා ගිහිල්ලා ටීවී එකේ channel එක වෙනස් කරනවලු. පෙන්නන්න බැයිලු හාමුදුරුවෝ. ඊළඟට තවත් සමහර අය ඉන්නවා බණක් කියනකොට ඉක්මනට channel එක ඔබනවා. එහෙම ඔබවගේ මැච් එකක් වුණොත් ඔන්න ටිකක් බලන්න ඉන්නවා. ඕන ආයෙ channel එක මාරු කරපුවම සින්දුවක් හින්දි සින්දුවක් අපේ බලන්න ඉන්නවා. බණක් ඉක්මනට මාරු කළා. ඒතකොට ඕක සසරට යනවා. ඒතකොට පාරේ යද්දී ධර්මයේ රහතන් වහන්සේ නමක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පාරායිනි රුක්ෂයක් මුල දහම් දේශනාව පිළිසෙට මෙයාට සසරේ වරුදු කරපෙගෙන අහක බලා ගන්නවා එහෙම. දැක්ක ගමන් අහක බලා ගන්න. ඊට පස්සේ යනවා. ඔන්න දැන් කෙනෙක් ඉන්නවා. මැච් එක වැඩක් නැහැ. සින්දුවක් වැඩක් නැහැ. ඊට පස්සේ නාට්‍යයක් අනේ විකඩම්. කාටුන් හප්පේවා මොකටද? බණක්. ධර්ම දේශනාව. අපි පොඩ්ඩක් බලමු. කාඤ්ඤම කරන සංස්කාරය. මෙයාගේම සංසාරයට වැටුණා. ඔන්න මෙයා වෙන ගමනක් යනවා. වෙන ගමනක් යනකොට මෙයා දකින්න ඈත රුක්ෂයක් මුල රහතන් වහන්සේ නමක් හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ දහම් දේශනාව. ඉක්මනට යනවා. අනිත් වැඩ අමතකයි යාට. ඇයි? එයා එහෙමයි ඒ සංස්කාරය පුරුදු කළේ. ඒ නිසා මේ හැම දෙයකටම කෝප ගන්න, තරහ ගන්න, පොඩි දෙයකටත් රණ්ඩු වෙන මේ සංස්කාරය යම්කිසි කෙනෙක් පෝෂණය කරනවා නම් අතිශයින් භයානකයි. අතිශයින් භයානකයි. මේ ක්‍රෝධ ගින්න. ඒ නිසා gedaraක වැදගත්ම කෙනා වෙන්නේ ඉවසන කෙනා. ගමේ වැදගත්ම කෙනා වෙන්නේ ඉවසන කෙනා. ඉස්කෝලේ වැදගත්ම ටීචර් වැදගත්ම සර් බවට පත් වෙන ඉවසන කෙනා. ඉස්කෝලේ වැදගත්ම ළමයා ඉවසන කෙනා. විශ්වවිද්‍යාලේ වැදගත්ම කෙනා ඉවසන කෙනා. රැකියා ස්ථානයේ වැදගත්ම කෙනා ඉවසන කෙනා. පාර්ලිමේන්තුවේ වැදගත්ම කෙනා ඉවසන කෙනා. ඊට පස්සේ මේ මාතලී කියනවා ඉතින් වළක්වන්න කෙනෙක් නැත්තම් අඥාන උදවිය බොහෝ සෙයින් යුද්ධවලට පැටලෙනවා. ඒ නිසා තමයි නුවණැත්තා දැඩි දඬුවම් දීලා හරි බාලයාව මේච්චල් කරන්නේ. ඊට පස්සේ ওই මාතලීනි කියන්නේ මාතලී කියනවා දැන් කට්ටිය කට ගහගෙන එනකොට ඕක බ්‍රේක් කරන්න හිටියේ නැත්තම් කවුරුවා. නතර කරන්න හිටියේ නැත්තම් එයාගේ වැඩ කෙඩි දැමිල්ල අඩු වෙන්නේ නැහැ. ඒ නිසා නුවණැති කෙනා දඬුවම් දීලා හරි මේ අසත්පුරුෂයාගේ කට වහන්න ඕන කියලා මාතලී කිව්වා. සම්දෙනිදු කියනවා අනිත් අයට කේන්ති ගිය බව දැනගෙන Taman සීනුවණින් යුක්තව සංසිඳෙනවා නම් මං හිතන්නේ බාලයව පාලනය කරන්න ඒක තමයි හොඳම දේ කියලා. හොඳම දේ අනිත් එක්කෙනාගේ කට වහන එක නෙවෙයි. Tamanගේ කට වහ ගන්න එක. දැන් තේරෙනව නේද මේ ඉන්ටර්නෙට් එකකින් Facebook වලින් ඔය කටින් යුද්ධ යද්දී හොඳම වැඩේ කරන්නේ කවුද කියලා? එකකට එකක් බැනගෙන යන කෙනාද නිහඬ වී යන කෙනාද? දැන් බලන්න මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝයාට. පින්වත් මහණෙනි සග්දෙවිඳු මෙසේ කීවා. ඒතකොට ඒක ශ්‍රී මුක බුද්ධ වචනයක් වෙනවා. ඊට පස්සේ දැන් ඒතකොට මේක තමයි ලෝකයේ තියෙන න්‍යාය. ලෝකයේ මිනිස්සු කතා කරපු න්‍යාය තමයි ලෝකයේ තියෙන න්‍යාය තමයි මාතලී කියන්නේ. ඒ තමයි වළක්වන්න කෙනෙක් නැති වුණොත් අඥාන උදවිය හැම එකම පටලැවෙනවා. ඒ නිසා නුවණැත්තා දඬුවම් දීලා හරි බාලයව මේචල් කරන්න ඕන. පාලනය කරන්න ඕන. ඕකනේ ඉතින් අද කාලේ තියෙන්නේ. නීති වලින් දඬුවම් වලින් බාලයව පාලනය කිරීමනේ තියෙන්නේ. ඊට පස්සේ සග්දෙවිඳු කියනවා නෑ. තවත් කෙනෙකුට කේන්ති ගියා කියලා දැනගත්ත ගමන් Taman සිහිනුවණින් සංසිඳෙනවා නම් මං හිතන්නේ බාලයව පාලනය කරන්න ඒක තමයි හොඳම දේ. එහෙනම් සග්දෙවිඳුගේ ලෝකෙට යන කෙනා කවුද කියලා තේරෙනවද?
අනිත් අයත් එක්ක රණ්ඩු සරුවල් වල පැටලී යන අය දෙව්ලෝ යන්නේ. දෙව්ලෝකවත් උපදින්නේ සංසිඳෙන අය, ඉවසන අය, තරහ පාලනය කරගන්න අය. දෙව්ලෝකවත් යන්න බැයි නම් පැටලවි යන අයට නිවන් දකින්නේ කෙසේද? ඊට පස්සේ මාතලී කියනවා පින්වත් සක්දිවිඳුනි ඔබතුමා ඔය කියන ඉවසීමේ මන්ට එක්තරා වැරද්දක් පේනවා. යම් විටක ඉවසනකොට මෝඩයා හිතන්නේ මේ මට බයෙන් ඉවසනවා කියලා. දැන් ඇත්තටනේ දැන් අපි කියමු Facebook වලින්, YouTube වලින්, අන්තර්ජාලයෙන්, TV වලින්, පත්තර වලින් එක දිගට ගහනකොට කෙනෙක් නිහඬව ඉන්නවා නම් මිනිස්සු හිතන්නේ දැක්කනේ කියන්න කට වචනයක් නැහැ නිහඬව ඉන්නවා පැත්තට විලා බයේ ඉන්නේ ඔය. බය නැත්තම් එළියට ඇවිල්ලා කියන්නකෝ කට අරින්නකෝ කියලා නේ ලෝකෙ මිනිස්සු කියන්නේ. දැන් මාතලී කිව්වේ ඒකයි. නැත්නම් ලෝකයේ මිනිස්සු කතා වෙන දේ. ඒ බාලයා කෑකොස්සන් ගහගෙන යනකොට අර බුද්ධිමත් කෙනා ඉවසනවා කියන එක නම් කරන්නේ ඊට පස්සේ අනිත් අය හිතන්නේ බයේ ඉවසනවා. ඊට පස්සේ කියනවා මාතලී කියනවා සක්දිවිඳුනි මෝඩයා හිතන්නේ මට මෙයා බයෙන් ඉවසනවා කියලා. පැනලා දුවනවා කියලා. අඥාන කෙනා ඉවසන කෙනාවමයි යට කරගෙන යන්නේ. හරියට හරිනේ. ඔය ලෝකයේ ස්වභාවය කිව්වේ මාතලී. කවුරු හරි ඉවසනවා නම් නිහඬව ඉන්නවා නම් ඒ කෙනාටම ගහනවා. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා මෙයා මේ ඉවසන්නේ මට බයෙන්ය කියලා කෙනෙක් හිතුවත් කමක් නැහැ. නැතත් කමක් නැහැ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇති කර ගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නැහැ. ගෙදර බිරිඳ කෑකොස්සන් ගහද්දී සමහර මහත්තුරු ඇවිල්ලා කියනවා නේ ස්වාමීන් වහන්සේ අපේ නෝනාගෙන් හරි කරදර. නමුත් අද වෙන්නක් මං අත උස්සලා නැහැ. මට ගහන්න බනින්න බැරි කමකට නෙවෙයි. හොඳ නැහැ ස්වාමීන් වහන්සේ. වටේ පිටේ මිනිස්සු ඉන්නවා. ගෙවල් වල මිනිස්සු ඉන්නවා. ළමා ලපටි ඉන්නවා. ඉතින් හොඳ නැහැ. ඒතර බලන්නේ ඒ ගෙදර වැද්දගත්ම චරිතේ ස්වාමියානේ. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරලා කිපුණොත් යම් කෙනෙක් අතිශයින්ම බලවත්ව ඉඳගෙන දුර්වල කෙනෙකුගේ නිന്ദා අපහාස ආදී ඉවසනවා නම් ඒක තමයි ලොකුම ඉවසීම. බැරි කෙනා කොහොමදවත් ඉවසනවා. ඔන්න ලොකුම ඉවසීම. ලොකුම ඉවසීම තමයි තමන්ට බනින්න පුළුවන්කම තියෙද්දිම බනින්නේ නැති එක. තමන්ට ගහන්න පුළුවන්කම තියෙද්දිම ගහන්නේ නැති එක තමයි ලෝකයේ උතුම්ම ඉවසීම. දැන් සමහර අය කියන ඔයාට මොනවද කරන්න බැරි? ඇයි ඔයා නිහඬව ඉන්නේ? එතකොට එහෙම ඒ තමයි ලෝකයේ මිනිස්සු ගුණධර්මات එක්ක නෙවෙයි ඉන්නේ. ඒ නිසා එයාට ඒක පොඩි මදිකමක් කියලා. එයා හිතන්නේ බයට ඉවසගෙන ඉන්නවා කියලා. අනේ මිනිස්සු මොනවා හිතුවත් මොකද? Tamanට පුළුවන් මෙයාට කට වැහෙන්න වචනයක් කියන්න. එක වචනේ මේ ඔය කට ගස්සගෙන ඉන්න අයගේ කටවල් වහන්න පුළුවන්. නිහඬව ඉන්නවා. උතුම් ඉවසීම. කොච්චර අතපය දික් කරගෙන ආවත් එක පාරින් බිම වැටෙන්න ගහන්න පුළුවන්. ඉවසලා ඉන්නවා. උතුම් ඉවසීම. අද කාලේ ඉවසීම නැති නිසා පෑනින් පලි ගන්නවා. අස්වන දාන්නේ. ඊළඟට එයාගේ වැඩක් ආයතනින් කරලා දෙන්නේ. පලි ගැනීම තියෙනවා. ඇයි ඉවසන්නේ? පුළුවන් නම් තමාට කරදරයක් කරපු කෙනාට මේ යහපත කරන්න වැඩිපුර. තමාව පීඩාවටපත් කරන කෙනාට මේ යහපත කරන්න පුළුවන් නම් එයාගේ හිතේ මෛත්‍රියක් තියෙනවා. කරුණාවක් තියෙනවා. ඒ වගේම එයාට ඉවසීමක් තියෙනවා. තමන්ට ගහන්න බනින්න පුළුවන්කම තියෙද්දි මේවා කරන්නේ නැත්තම් ඒ තමයි උතුම් ඉවසීම. පැහැදිලිද? එහෙනම් ඔබ උතුම් ඉවසීමෙන් යුතු කෙනෙක් වෙන්න. පුළුවන්කම තියෙද්දි නතර කරනවා.
දැන් ඕන මේ බණ ටික අහන කල් ඔයාලා ගෙවල් වල වුණත් සද්දි දාගෙන ඊළඟට තරහ ඇරගෙන බඩු මුට්ට පොළවේ ගහගෙන ඔයාලගේ තේජස රැස් විහිදවගෙන හිටියානේ. අද ඉඳලා නතර කරන්න. ශ්‍රේෂ්ඨත්වයට එනවා. ඒ වලට කරන්න පුළුවන්. ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, පාලි ගන්න පුළුවන්, හිත්‍රිත් දාන්න පුළුවන්. දැන් මෙතෙක් කළානේ ඒක. ඒතර ඔබට ඒක කරන්න පුළුවන්. Facebook වලින් ගහන්න පුළුවන්, YouTube වලින් ගහන්න පුළුවන්, message වලින් ගහන්න පුළුවන්. නින්දාවට භාජනය කරන්න පුළුවන්. ඔබට ඒක කරන්න පුළුවන්. ඔබ තුල ඒ දක්ෂතාවය ඉතා ඉහළින් තියෙනවා. ගමට මැහෙන්න කෑ ගහන්න පුළුවන්. හන්දියක් ගානේ කියන්න පුළුවන්. ඒක අද නතර කළොත් පුළුවන්කම තියෙද්දි ඒක නතර කළා. එයා තමයි ශ්‍රේෂ්ඨ ඉවසීමට එන කෙනා. ඒකට ඇත්තටම තේරෙනවා ඉවසීම අතර ශ්‍රේෂ්ඨත්වයටම එන්න පුළුවන්නේ ඉවසන්ට අමාරුමයිට. ගහන්න බනින්න පුළුවන් පිරිසක් ඉන්නවනේ. ඒ අය ඉවසන එක තමයි ශ්‍රේෂ්ඨ ඉවසීම අතර ශ්‍රේෂ්ඨත්වයට යන්නේ. දැන් බලන්න අපගේ ශ්‍රී අඟුලිමාලයන් වහන්සේ ඉවසීමෙන් ශ්‍රේෂ්ඨ වුණානේ. 100 දෙනෙක් පාරට එද්දි එක කඩුව ඔසවාගෙන ගිහිල්ලා 100 දෙනාම කඩු පාරින් සුණු විසුණු කරනවානේ. අනේ උත්තමයා මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා තමන්ට ගල් මුල් වදිද්දී මිනිසුන්ගෙන් සැරපරුස වචන ඇහෙද්දී ඒ සියල්ලම ඉවසවා. සියල්ලම ඉවසුවා. ශ්‍රේෂ්ඨ ඉවසීමටපත් වුණා. අදේ අඟුලිමාල නම් වූ ශ්‍රී නාමයට මිනිස්සු සුවපත් වෙනවා. අඟුලිමාල කියන ශ්‍රී නාමයට මිනිස්යන්ට යහපත සැලසෙනවා. අඟුලිමාල කියන ශ්‍රී නාමයට මිනිස්සු ධනස්කන්ධයන් අත්හැරියා. අඟුලිමාල කියන ශ්‍රී නාමයට මිනිස්සු දන්සැල් දෙන්න පටන් ගත්තා. අඟුලිමාල කියන ශ්‍රී නාමයට අහස සිමිනා සුදු සුදු ස්තූපයක් හැදුණා. එයි මේ ඉවසුවා. උතුම් ඉවසීමටපත් වුණා. පුළුවන්කම තේද්දී නතර කළා. ශ්‍රේෂ්ඨ බව බලන්න. ඊට පස්සේ ඒ නිසා ඔබට ඕන දැන් සමහර අයට හිතෙනවනේ සමහර අය අපි දැකලා තියෙනවා සමහර වචන කියනවා ඒක කොහෙන් එනවද දන්නේ. බයිනකට එන උපමා බනින්ට ගන්න උපමා කොහෙන් එනවද දන්නේ. වචනයක් කිව්වොත් ඒ වචනෙට ඊළඟ වචනේ කියන එක කොහෙන් එනවද දන්නේ. ඒක පුදුමසහගත විදිහට තරහ ගියාම වචනේ එන්නේ. තරහ ගියාම කතා කරගන්න බැරුව වෙවුලන කෙනා වටිනවා. අර තරහ ගියාම කතුර වගේ එහෙම නැත්නම් උල්පතකින් වගේ වචන එන කෙනාට වඩා. ඒ කෙනා වචනෙමුත් අර තරහ මානසිකයි වචනේ වාචසිකයි. දෙකේම පවරස් කරගන්නවා. තරහ ගිහිල්ලා කියන වචන එනවනේ කර්මයක් එක්ක. මළුව හොඳට අතු ගාලා තිබ්බ වික්ෂුණිය ඒ මළුවේ හරහා වැඩම කළපු භික්ෂුණියකට කිවිසුමක් ගිහිල්ලා ඒකෙන් සෙම ටිකක් විසුණා කියලා තරහ ගියානේ. තරහ ගිහලා එවනේ මේ කවුද මේ කෙල ගහපු වේසාවිය කියලා. සංසාරේ ආවනේ උපනෝපන් ජීවිතේ විසංගනක් වෙනවා. අම්බපාලි. තරහ ගියා තරහට කියපු වචනේ. ඒ නිසා ඒ තරහත් එක්ක ඒ කර්මයේ බලපාන හැටි බලන්න. ඒ නිසා සමහර මිනිස්සු ගෙවල් වල තරහ ගිහිල්ලා බහින බැනිලි. ඉතින් ඒ නිසා මේ දැන් ඔන්න මට මතකයි මම එක්තරා ආරණ්‍යයක හිටියේ. ඒ ආරණ්‍යයට අල්ලපු මේ වැටේ තමයි දේවාලයක් තියෙනවා. මම හිතේ පත්තිනි දේවාලය. දැන් අපිට ඇහෙනවා මිනිස්සු ඇවිල්ලා කටයුතු කරනකොට මේ දෙයයන්ගේ නම කියලා කන්ලව් කරනවා. අනේ පතිවෘතාවෙන් අග්‍ර වූ මේ වත්තිනි මෑණියනි කියලා ඉතින් කියනවා. ඊට පස්සේ ඔන්න ඒ අතරේ ගෙදර මේ මහිතේ මිනිස්සයා මහිතේ අසනීපයි කෑ ගහනවා.
වතුර ගේන්න අරක ගේන්න මේක ගේන්න කියලා. ඊට පස්සේ අරයා දැන් කන්ලව් කරන එක නතර කළා ඇවිල්ලා කියනවා කට වහපිය මේ හරකෝ. මට මේ කන්නලව් කරන්න දීපිය කියලා කෑ ගහනවා. ආයෙ අතරින් ගිහිල්ලා මිනිගෙඩිය හොල්ලලා කියනවා පතිවෘතාවෙන් අග්‍ර වූ පත්තිනි මෑණියන් වහන්සේ මට පිහිට වෙන්න කියලා. එයා වෙනම කන්නලව්. අමෝතු ලෝකවල මිනිස්සු ඉන්නේ. එතකොට කොහෙ මට හිතා ගන්න බෑ මේ පත්තිනි මෑණියෝ දැන් ඇත්ත කෙනා කොහෙද ඉන්නේ කියලා. ඒතර මේ වගේ තැන් වලට දිවස් හෙලනවාද කියලා මම කල්පනා කළා මොහොතක්. ඉතින් ඒ නිසා ඒ ඉවසන් නැති හිත් කොහොමද දෙවියන් ස්පර්ශ කරන්නේ? ඉවසන් නැති හිත් කොහොමද දිවුරු ස්පර්ශ කරන්නේ? සක් දෙවිඳුගේ ලෝකෙට නම් යන්න බෑ ඉවසන් නැතුව. දැන් ඔබ බලන්න අර උග්ඝහක් පූජා කරලා ගෙදර තිබ්බ. ගේලි උග්ඝහක් පූජා කරලා සංඝයා වහන්සේ නමකට. නෑන්දාම ඇවිල්ලා කෝ උග්ඝහ ඊට පස්සේ කිව්වා මම පූජා කළා. ඊට පස්සේ කිව්වා මේ උග්ඝහ උඹ ගෙනාවු එකක්ද? ඊට පස්සේ මේක දැන් උඹ මගෙන් අහන්න නැතුව එක එකාට දෙන්න මේක කොහෙන්ද උඹට කොහොමද මේකද ලොක්කියුනේ කොහොමද උඹ? දැන් උන මානසිකාරය එක වේගින් එනවා දැන් තරහා. ඒ අරයා බිම් බලා ගත්තා. ලොක්කී වාගේ වැඩ කළා දැන් තකබීරි වෙලා ඉන්නවා උඹ කියලා තවත් නිහඬව ඉන්නවා. ඊටකොට මේ තරහා යන කෙනාට අනිත් අයගෙන් ප්‍රතිචාරයක් එන්නේ නැතකොට තව යනවනේ තරහා. ළඟ තිබ්බ මෝල් ගහ ගත්තා හිටපිය කියලා ගැහුවා ඔළුවට. එහෙම වැටුණා ඔළුව පුපුරලා. ඔළුව මොලේට ලේ බැස්සා. එහෙම හිටියා. එහෙම මැරුණා. සක්දෙවිඳුගේ විමානී ඉපදුණා. ඇයි එහෙනම් ගහන කොටත් බහින කොටත් තරහා ගිහිල්ලා නැහැ. තරහා ගිහිල්ලා නැහැ. ඔය වගේ කැවුමක් පූජා කළා කියලා තව කෙනෙක් පුටුවකින් ගහනවා. විමානවත් දිව්‍ය ලෝකෙ ඉපදුන දිවරුන්ගේ විස්තර බලන්න. ඉවසලා ඉඳලා තරහා ගිහිල්ලා නැහැ. ඊළඟට තව තියෙනවා සමහර අය ඕන අපි කියමු ලාජා දෙවඟන මහා කස්සප මහ රහතන් වහන්සේට පින්ඩපාතේ මේ පොරි පූජා කරලා ඒ සතුටෙන් ඉන්නකොට සර්පෙක් ගහලා වැටිලා මැරෙනවා. අද සර්පෙක් ගැහුවා නම් වැටිච්ච ගමන් බඩගගා ගලකින් සර්පයා වගේ ඔලුවට නම් තලනවාමයි. තාමනොත් මැරෙනවා ප්‍රාණඝාතයක් කරගෙනම මැරෙන්නේ. තරහා. ඉතින් ඒ නිසා මේ මිනිසුන්ගේ හිතවල තියෙන මේ තරහා අනිත් අය කිපුණ බව දැනගෙන Taman සීනුවණින් සංසිඳනවා නම් තමාටත් අනුත් අයටත් දෙපැත්තටම යහපත සලස ගන්නවා. ඒ නිසා හිතන්න ඕන නිහඬ වෙන්න ඕන. ඉවසන්න ඕන. gedara මේ මට හොඳ නෑ බිරිඳ හිතන්න ඕන පිරිමියෙකුට සැරපරසකම් කරන එක හොඳ නෑ. මං ඉවසන්න ඕන. ස්වාමියා කල්පනා කරන්න ඕන මම මෙයාව ඇත්තටම අද කාලේ පිරිමින්ගේ ජීවිත නම් හරි දීන මට්ටමකටපත් වෙලා තියෙනවා. හේතුව කරකාර බැඳගෙන කෙල්ල ගේනවා. ඒ කෙල්ලටමයි අඩන් තේට්ටම් කරන්නේ. බා ගහන්නේ, බනින්නේ, සැරපරසකම් කරන්නේ, නොහොඳ නෝකඩු කියන්නේ. ඊළඟට මේ විදිහට අප්‍රමාණ වද හිංසා දීලා. ඊට පස්සේ ඒ ගෑනු කෙනත් එක්කම පවුලුත් කනවා. ඒතර කල්පනා කරන්න බෑ හොඳ නෑ මේක කියලා. ඒ කියන්නේ තමන් වෙනුවෙන් බිරිඳක් විදියට ඉන්නවා. ළමා ලපිටි හදනවා. ඉතින් මේ මොකටද මේ ගෑනු කෙනාටම මේ හැම වෙලාවෙම වැරද්ද පටවගෙන බැන ඉන්නේ මං. නුවණ තියෙන මිනිහෙක් කල්පනා කරනවා. මේක හොඳ නෑ. ඊට පස්සේ චූටි ළමයි ඉන්නවා. චූටි ළමයි ඉන්නකොට කල්පනා කරනවා ගෙදර දැන් ඉස්සර ගෙවල් වල කිව්ව පොඩ්ඩක් සම්ඩුවක් යනකොට කට වහ ගන්න ළමයි ඉන්නවා. අද කාලේ කියන්නේ නෑ උම්මුත් ඔවා දැනගන්න ඕන. මේ ගෙදර වෙන ඒවා උන්නොත් දැනගන්න ඕන කියලා තමයි ඊළඟ ටික පටන් ගන්න. ඉස්සර කියන්නේ මේ ළමයි ඉන්නවා. පොඩ්ඩක් කෑ ගහන්න එපා. කිව්ව ගමන් අරයට ඒක සම්පූර්ණ වදිනවනේ. ඊට පස්සේ එයා කල්පනා කරනවා හොඳ නෑ. ඊට පස්සේ කියනවා ගමට ඇහෙනවා ලැජ්ජයි. එහෙම කියපු ගමන් නවතිනවනේ. අද ඒක නෑ.
ඉතින් ඒ නිසා ඇත්තටම ඉවසන කෙනා තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ. තමාටත් අනුන්ටත් දෙපැත්තටම සෙත සලසන කෙනා ගැන ධර්මයේ අදක්ෂ ජනයා හිතන්නේ ඔහු මෝඩෙක් කියලා. සාමාන්‍ය මිනිස් දෙ මිනිස්සු කොහොම ධර්මයේ අදක්ෂයිනේ බොහෝ දෙනා. නිසා ගොඩාක් අය නිහඬව ඉන්න අයට කියන්නේ මෝඩයෝ જાතිය. කතා කරගන්න බෑ. නමුත් සත්පුරුෂයන්ගෙන් පිදුම් ලබන්නේ ඉවසන කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඔය සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේම පුණ්‍ය විපාකෙන් ජීවත් වන කෙනෙක්. තවතිසා දිව්‍යයන් අතර සැප සම්පත් වලින් අධිපති බවිනුත් ආණ්ඩු කරන කෙනෙක්. එබඳු කෙනෙක් පවා ඉවසීමේ කීකරු භවයේ ගුණ කියනව නේද? ඉතින් පින්වත් මහණෙනි, මේ බඳු ඊතා පිරිසුදුව දේශනා කරන ලද ධර්ම විනය ඇති ශාසනය පැවිදි වෙලා ඉන්න ඔබ ඉවසන්ට ඕන, කීකරු වෙන්න ඕන, මේ ශාසනය සෝභමාන කරන්න ඕන. එහෙනම් ශාසනය සෝභමාන කරන්නේ ඉවසීමෙනුත් කීකරුකමෙන්. බුදු සසුන බබලවන්නේ ඉවසීමෙනුත් කීකරුකමෙන්. මේ තියෙන්නේ බුද්ධ වචනේ. බුදු සසුන බබලේවා කියලා බෝඩ් ගහලා නෙවෙයි. පෙරහැරවල් කරලා නෙවෙයි. තොරම් බැඳලා නෙවෙයි. බුදු සසුන බබලවන්න තියෙන්නේ ඉවසීමෙනුත් කීකරුකමෙන්. එහෙනම් ඔබ බලන්න, ඔබ බුදු සසුන බබලේවා කියලා බෝඩ් එකක් ගහනවා මේ මුළු ගමටම බැන. එකෙක් නෑ උදව් වෙන්න මේකට කියලා. එතකොට බුදු සසුන බබලේවා කියලා ගැහුවට බබලෙන්නේ නෑ. බුදු සසුන බබලෙන ඉවසීමෙනුත් කීකරුකමෙන්. ඒ නිසා ඔබ බලන්න, ඔබ gedara ඉවසන කෙනෙක්ද කීකරු කෙනෙක්ද? ඊළඟට මතක තියාගන්න, දැන් තරහ රණ්ඩු සරුවල් වෙන වෙලාවක දැන් අපි කියමු ගෙදරක ප්‍රශ්නය නෝනා මහත්තයක් කියලා. ඔන්න නෝනායි මහත්තයේ දෙන්නම රණ්ඩු වෙනවා නම් ඒකට කියන්නේ බෙදා ගන්නවා. දැන් ඒකට ඇයි බුදුරජාණන් වහන්සේට කෙනෙක් ඇවිල්ලා ඔන්න බාරද්වාජ අක්‍රෝස් බාරද්වාජ බැනගෙන ගියා. බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩවදා. ඔක්කොම බැනලා ඉවරනාට පස්සේ බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයන් ඔබගේ ගෙදරට නෑදෑයෝ පැමිණෙනවද? පැමිණෙනවා කියලා. ඒ නෑදෑයන්ට සංග්‍රහ කරනවද? අපි සංග්‍රහ කරනවා කියලා. ඒ සංග්‍රහය ඒ අය භුක්ති විඳින්නේ නැත්නම් මොකද කරන්නේ? ඒ අය භුක්ති විඳින්නේ නැත්නම් ඒවා අපි කනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙතෙක් වෙලා ඔබ සැරපරස භවෙන් සංග්‍රහ කරපු දේ මා භුක්ති විඳින්නේ නැහැ. ඒක ඔබට අයිතියි. එහෙනම් මහත්යගේ සැරපරස සංග්‍රහය බිරිඳ භුක්ති විඳින්න එපා. බිරිඳගේ සැරපරස සංග්‍රහය ස්වාමියා භුක්ති විඳින්න එපා. එතකොට ඒක එයාටම භුක්ති විඳ ගන්න වෙනවා. දරුවන්ගේ සැරපරස සංග්‍රහය දෙමව්පියෝ භුක්ති විඳින්න එපා. එතකොට ඒක එයාටම භුක්ති විඳින්න වෙනවා. තමන්ගේ සතුරාට වැඩිපුරම දඬුවම් දෙන්න කැමති නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඉවසන එක. ඉවසන එකමයි කරන්න තියෙන්නේ. ඒකමයි සතුරාට දෙන්න දඬුවම. ඉවසන කෙනෙකුට යම්කිසි කෙනෙක් කරදර පීඩා කරනවා නම් ඒක තමයි අතිශයින් භයානක පාප කර්ම. සාමාන්‍ය රණ්ඩුවක් වෙනකොට එයත් බයිනකොට මෙයත් බයිනවා නම් ඒක පාපේ බෙදිලා යනවා දෙන්නට. තනුක වෙලා යනවා. නමුත් Taman බනිද්දී අනිත් එක්කෙනා ඉවසනවා නම් ඒ බයින කෙනාගේ පාපේ වැඩි වෙනවා. මොකද අරයා ඒ සංග්‍රහය භුක්ති විඳින්නේ නැහනේ. ඊළඟ එක තමයි මෛත්‍රිය. දැන් ඔන්න අද ඉවසීම කරුණාව මෛත්‍රිය ගැනනේ ඇහුවේ ඔය. ඉවසීමත් කීකරුකමනොත් බුද්ධ ශාසනය බබලවන්නේ කියලා. එතකොට දැන් බලන්න ඔන්න හොඳටම තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක අපි කියනවා පොඩ්ඩක් ඉවසන්න මෛත්‍රියෙන් ඉන්න. තරහ ගිය වෙලාවක ඉවසන්න මෛත්‍රියෙන් ඉන්න කියලා කිව්වොත් එහෙම අර තරහ ඩබල් වෙනවා. පොඩ්ඩක් තරහ ගිය කෙනෙකුට කියන්නකො පොඩ්ඩක් මෛත්‍රියෙන් ඉන්න කියලා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මෛත්‍රියෙන් ඉන්න
ඉවසන්න කියන වචනේ අහන්නත් හිතේ මෛත්‍රියක් තියෙනවා. හොඳට බලන්න. ඔබට තරහ ගිය වෙලාවක කවුරු හරි කිව්වොත් ඉවසන්න කියලා. ඉවසනවම කියලා තමයි පටන් ගන්න ඉතුරු ටික. එන්න එපා මෙතන බණ කියාගෙන කියලා. එහෙනම් ඉවසීම කියන වචනේ අහන්නත් ඉවසීමක් තියෙන්න ඕන. මෛත්‍රිය කියන වචනේ අහන්න මෛත්‍රියක් තියෙන්න ඕන. ඊළඟට ඔන්න දැන් අපි කියමුකෝ ඔන්න දෙන්නේ මොකක් හරි කාමරාගෙන් ඇවිස්සලා රාගික කතාවකින් ඉන්නවා. ඔන්න කාමාසාව කතාවකින් ඉන්නවා. ඉන්නකොට ඒ ගෙදර කැසට් එකක් දාලා තිනවා අසුබ භාවනාව ගැන. මේ කය පිළිකුල් අසුබයි කුණු වෙනවා මේ මැස්සෝ ගහනවා ගඳ ගහනවා ගන්ධසාරයි මේ කය පිළිකුල් දෙයක් කියලා අපි කියමු පිළිකුල් භාවනාව ගැන කැසට් එකක් දාලා තිනවා. ඒතකොට දැන් ඒක ඇහෙන තැනක ඉන්නවා රාගෙන් යුක්තව කටයුතු කරන එක්කෙනෙක් හරි කවුරු හරි. ඒතකොට එයා ඉක්මනට අර බණ අහන්න බෑ. යට එයා ඉක්මනට ඒක වහනවා. එහෙනම් අසුභය ගැන දහම් කතාවක් අහන්නත් හිතේ අසුභ සංඥාවක් තියෙනවා. ඒකයි මේ බණ අහන කෙනාට තියෙන යහපත. ඒ කියන්නේ එයා බණ අහනකොට එයාගේ හිතේ යම්කිසි කුසලයක් තියෙනවා. මොකද තරහ ගියාම අහන්න බෑ. තමන්ගේ හිත රාගයෙන් දැවි ඉඳින් අහන්න බෑ. ඒකට සූදානම් වෙන්න ඕනේ යාගේ හිත. අපි කියමු ධාතුන් චෛත්‍ය වලට වඳින්න, බෝධීන් වහන්සේලාට වඳින්න, ධාතුන් වහන්සේලාගේ වන්දනාව වලට කැමති නැහැ කෙනෙක්. එයාට ධාතුන් වහන්සේලා ගැන විස්තරයක් කළොත් ඒක අහන්න එයා කැමති නැහැ. එයාට ඒක හරියන්නේ නැහැ. මේ මොන බලද්ද කියලා එයා හිතනවා. එහෙනම් ධාතුන් වහන්සේ නමක්ගේ විස්තරයක් වුණත් අහන්න ධාතුන් වහන්සේලා ගැන පැහැදීම තියෙන්න ඕන. ඔන්න එයා හිතෙන් මොකක් හරි නිවන කියලා එයා මොකක් හරි දෙයක් හිතෙන් මවාගෙන ඉන්නවා. ඒතකොට එයා හිතනවා පින් කරන්න ඕනේ කුසල් කරන්න ඕනේ මේ හැම දෙයක් මේ මොහොතේ අත්හැරලා මේ මොහොතේ පංචපාස්කන්ධය අපි කොහොම හරි මේ මොහොතේ බලන්න ඕනේ කියලා එයා ලොකු කතාවක ඉන්නවා. ඒතකොට එයාට ඔන්න රුවන්වැලි සෑය කියන්නේ හරි සීරුවිල සෑය කියන්නේ හරි බණක් යනවා. ඇහෙනවා. ඕව වහපල්ලා. ඕව අහලා කවද නිවන් දකින්නද බං? එයා ඒක වහනවා. ඒ කියන්නේ යාට කියන පැහැදීම නැහැ. ඒක නිසා තමයි කියන්නේ අසද්ධාවන්තයන්ට සද්ධා කතා දුක්ඛතා. ඒක ඔරොත්තු දෙන්නේ. එහෙනම් ඔබ ශ්‍රද්ධාව දැන් මේ බණ ටික වුණත් ඇහුවනම් දැන් ඔන්න දැන් ඕනයි මහත්තයා රණ්ඩු වෙන වෙලාවක මේ බණ දැන් ටීවී එකේ හරි කැසට් එකේ මේ රේඩියෝ එකේ හරි යනවා කියලා කියන්නේ වහපියෝග කියනවා. කතා දෙකක් නැහැ. ඊට එහෙම නැත්තම් ඔය ගෙදර කවුරු හරි කියන ඔය බලන්න ඔය හාමුදුරුවෝ කියන්නේ ඉවසන්නනේ කියලා. හාමුදුරුවෝ වහපියෝග කියන. මේ බණ ටිකත් මේ පැය අහන්නත් ඉවසීමක් තියෙන්න ඕන. මෛත්‍රියක් තියෙන්න ඕන. දැන් තේරෙනවද බණ අහන්නත් හිතේ කුසල්සිතක් තියෙනවා. ඒ නිසා නිතර බණ අහන අය හිතේ ඔහු නොදැන හිතේ ගොඩාක් කුසල් සිත් උපද්දවනවා. සද්ධා සිත් උපද්දවනවා. මෛත්‍රී සිත් උපද්දවනවා. මොකද මෛත්‍රිය නැතුව මෛත්‍රී කතාව අහන්න බෑ. ශ්‍රද්ධාව නැතුව ශ්‍රද්ධා කතාව අහන්න බෑ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා ගැන හිතට ගන්නට ඕන. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මේ ඊතා පිරිසිදුව දේශනා කළ මේ ශාසනය ඔබ ඉවසන්න ඕන, කීකරු වෙන්න ඕන, මේ ශාසනය සෝභමාන කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් මේ බුද්ධ ශාසනයේ ඉවසීමෙන් කීකරු කමින් තමයි සෝභමාන කරන්න තියෙන්නේ. නිසා බුදු සසුන බබලවන්න කැමති නම් අනාගතයේ බුද්ධ ශාසනය දායාද කරන්න කැමති නම් ඔබ ඉවසන කෙනෙක් වෙන්න. ඔබ කීකරු කෙනෙක් වෙන්න. ඔබ ගෙදර වැදගත්ම චරිතය වෙන්න. ගමේ වැදගත්ම චරිතය වෙන්න. මේ රටේ වැදගත්ම චරිතය වෙන්න. මිනිස්සු අතර වැදගත්ම කෙනා වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අතර වැදගත්ම කෙනා වෙන්න. ඔබ වැදගත් ලෝකෙක උපදිනවා. වැදගත් මිනිස්සු අතර වැදගත් දෙවියන් අතර උපදිනවා. ඔබට සංසාරේ ලැබෙන්නේ වැදගත් දේවල්.
හීන ලාමක දේවල් ලැබෙන්නේ. ඒ නිසා අපිට ඉවසීමත් කීකරුකමත් මෛත්‍රියත් පුරුදු කරගන්න වාසනාව ලැබේවා කියලා සිත පතනවා. දිනුවන් දෙසවන් ඇත්තෝ පිංසිතින් ශ්‍රද්ධාව වඩත්වා